හොඳයි දරුවනේ. දුවල පුතාලා සම්බන්ධ වෙලා ඉන්න උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී 2019 රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටසත් එක්ක දරුවනේ. රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස රචනා ප්‍රශ්න පත්‍රයේ දරුවනේ අපි දන්නවා 2017 විෂය නිර්දේශයේ යාවත් කාල වලට පස්සේ දරුවනේ 2017 උසස් පෙළට ආපු දරුවෝ අවුරුදු දෙකක් උසස් පෙළ හදාarලා දරුවනේ 2019 තමයි පළවෙනි වතාවට මේ නව නිර්දේශය යටතේ විෂය පැවැත්වුනේ දරුවනේ. ඒ පැවැත්වුණු 2019 වර්ෂය ඉතාම අතිශය වැදගත් වර්ෂයක් පුතේ. මේ නව නිර්දේශ යටතේ ප්‍රථම වතාවට විභාගය පැවැත්වුනේ. ඉතින් ඒ යටතේ දරුවෝ මුහුණ දුන්න දරුවන්ට නිකුත් වුණ 2019 රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස රචනා ප්‍රශ්න ඉදිරි පුතා අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මේ වෙනකොට රචනා ප්‍රශ්න 3ක් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන්. ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 ඉවර වෙනකොට ඒ කොටස සම්පූර්ණ රචනා ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් සමන්විතයි දුවේ පුතේ. ඔබ දන්නවා දැන්ටමත් ඒ කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 සාර්ථකව දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් අපි. ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 යොනාට පස්සේ තමයි දරුවනේ B කොටස රචනා ප්‍රශ්න පත්‍රය පටන් ගන්නෙ. පළවෙනි ප්‍රශ්නය ප්‍රශ්නාංක 5 විදිහටයි අංකණය වෙන්නේ. දෙවන ප්‍රශ්නේ ප්‍රශ්නාංක 6 විදිහට. තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 7 විදිහට අංකණය වෙලා තියෙන දරුවනේ. ප්‍රශ්න 3ක් කතා කරලා අවසන් අපි. හතරවෙනි ප්‍රශ්නේ නැත්තම් ප්‍රශ්නාංක 8 විදිහට අංකණය වෙලා තියෙන ප්‍රශ්නයයි දුවේ පුතේ දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි පුතේ අපි වැඩි කාලයක් ගන්න නැතුව කෙලින්ම ප්‍රශ්නෙට යන් රචනා ප්‍රශ්නේ දුවල පුතාලා බලාපොරොත්තු වෙන්නේ 2019 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ රචනා ප්‍රශ්න පත්‍රයේ එසේ පේපර් එකේ B කොටස රචනා ප්‍රශ්නේ 4 වෙනි ප්‍රශ්නේ නැත්නම් 8 වෙනි ප්‍රශ්නේ දුවේ පුතේ අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආරම්භ කරමු දුවේ පුතේ. රයිට් බලන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. 8 A කොටස පුතේ. ඔයගොල්ලෝ දන්නවා රචනා ප්‍රශ්නයක් ගත්තාම කොටස් තුනකින් සමන්විතයි. A කොටස, B කොටස සහ C කොටස කියලා. A කොටසට විනාඩි 10යි ලකුණු 100යි. B කොටසටත් විනාඩි 10යි ලකුණු 100යි. C කොටසටත් විනාඩි 10යි ලකුණු 100යි. රයිට් ඒ විදිහටයි පුතේ ලකුණු හැදෙන්නේ. සම්පූර්ණ කාලය විනාඩි 30යි නැත්නම් පැය භාගයයි ලකුණු 300යි. එක ප්‍රශ්නයකට. රයිට් ඒ විදිහටයි ලකුණු දීම සිද්ධ වෙන දරුවනේ. රයිට් හොඳයි දුවේ පුතේ අපි යනවා කෙලින්ම ප්‍රශ්නෙට. රයිට් බලන්න දුවේ පුතේ 8 වෙනි ප්‍රශ්නය නැත්නම් 4 වෙනි ප්‍රශ්නය පිළිවෙලට ආවොත් 8 වෙනි ප්‍රශ්නේ නේද පුතේ අංකණය කරලා තියෙන ආකාරයෙන් නැත්නම් 4 වෙනි රචනා ප්‍රශ්නේ දුවේ පුතේ අපි ඉන්නේ අංකණය කරලා තියෙන අංක 8 විදිහට ඔබ දන්නවා රචනා ප්‍රශ්න පත්‍රේ. රයිට් පුතේ ඒ කොටසෙන් අහනවා අපෙන් ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන දැව නොවන වනජ නිෂ්පාදන ඒවායේ භාවිත සමග සඳහන් කරන්න කියලා. ඉතා හොඳ ප්‍රශ්නයක්. මේ කොටස පුතේ කලින් 2019ට කලින් සිලබස් එක තුලත් අඩංගු වුණා. 2019 සිලබස් 2017 විෂය නිර්දේශයේ අවත් කාලේ වෙන්න කලින් 2013 අපිට ආපු සිලබස් එකෙත් මේ කොටස මේ දැවනවන වනජ නිෂ්පාදන ගැන සඳහන්ලා තිබුණා පුතේ. ඉතින් විෂය නිර්දේශයේ ආවත් කාල වලට පස්සේ 2017 ඒත් මේ කොටස හැමම අන්තර්ගත කරලා තියෙනවා පුතේ. වෙනස් වුණේ වනාන්තර කළමනාකරණය සහ ජෛව විවිධත්වයේ කියන කොටස් ඉවත් වෙලා ඒ වුණොට දැව පාඩම එකතු වෙලා තියෙනවා පුතේ. ආර්ථිකමය වටිනාකම දැව ශ්‍රේණිගත කිරීම, දැව පදම් කිරීම වගේ කරුණු ඇතුළත් දැව ඒකකයේ වගේම ඒකේ අවසන් කොටස විදියට 13 වෙනි ශ්‍රේණියේ දෙවන ඒකකයේ අවසන් කොටස විදියට දැව නොවන වනජ නිෂ්පාදන ගැන දුවේ පුතේ අපිට කතා කරන්න තියෙනවා. ඉතාලම හොඳ පාඩමක්. ඉතින් අපිට ඇත්තටම ප්‍රශ්න නිතරම අහන පාඩමක් හැම අවුරුද්දකම වගේ නිතරම ප්‍රශ්න මේකෙන් පුතේ අහලා තියෙනවා. ඒ වගේම ඒ තරම් අතිශය වටිනා වැදගත්කමකින් යුක්තයි පුතේ මේ දැව නොවන වනජ නිෂ්පාදන ගැන කතා කරපුවාම විශේෂයෙන්ම ඖෂධ ආහාර ඒ වගේම විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයේ සඳහා යොදා ගන්නා දේවල් වගේම පුතේ ආහාර වශයෙන් නේද දරුවනේ ප්‍රධාන වශයෙන් ඖෂධ වශයෙන් යොදා ගන්නවා පුතේ. එවැනි විවිධ කර්මාන්ත සඳහා යොදා ගන්නා දැව නොවන වනජ නිෂ්පාදන අපිට මෙහිදී ඒක රාශී කරගන්න එකතු කරගැනීමේ හැකියාව තියෙනවා පුතේ. වනාන්තර වාසිතව අපිට විශාල වටිනාකමක් සහිත දේවල් පුතේ මේකෙදි හඳුන්වලා දෙන්න පුළුවන් දේවල් තියෙනවා පුතේ. රයිට් අපි ඒ ගැන කතා කරමු. ආරම්භ කරමු පුතේ ප්‍රශ්නේ පළවෙනි කොටස. 8 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස පුතේ. ඒ කොටස ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන දැව නොවන වනජ නිෂ්පාදන ඒවායේ භාවිත සමග සඳහන් කරන්න කියනවා. ලංකාවේ බහුලව දක්නට ලැබෙන දැව නොවන වනජ නිෂ්පාදන
අපිට ඒවායේ භාවිත සමග සඳහන් කරන්න කියලා. මොනවද ලංකාවේ බහුලව දක්න ලැබෙන දැවනවන වනද නිෂ්පාදන සහ ඒවායේ භාවිතයන් සඳහන් කරන්න කියලා කියන්නේ. හොඳයි දීපු පුතේ අපි බලමු කට්ටියම වැඩි කරන්න. රයිට්. හරි පටන් ගමු. රයිට්. මේ විදිහට පුතේ සුපුරුදු පරිදි ලකුණු දීලා තිනවා පුතේ දැවනෝන වනජ නිෂ්පාදන සඳහා පුතේ ලකුණු 20ක් දීලා තිනවා පුතේ මේක හැඳින්වීමට පුතේ අනිවාර්යෙන් හැඳින්වීමට ලකුණු 20ක් දීලා තිනවා පුතේ ඊට පස්සේ ලකුණු 100 මේ ආකාරයට සඳහන් වෙන්නේ පුතේ දැවනෝන වනජ නිෂ්පාදන 10ක් නම් කිරීමට පුතේ එක වනජ නිෂ්පාදනයක් සඳහා ලකුණු 4 බැගින් කරුණු 10 වනජ නිෂ්පාදන 10 නම් කරනවට 4 වාරයක් 10 ලකුණු 40ක් දීලා තිනවා පුතේ ඒ වගේම භාවිත සඳහන් කිරීමට මේ එක් දැවනෝන වනජ නිෂ්පාදනයන්හි භාවිත සඳහන් කිරීම සඳහා පුතේ එක භාවිතයකට ලකුණු 4 බැගින් මේ දැවනෝන වනජ නිෂ්පාදන 10 සඳහා 4 වාරයක් 10 ලකුණු 40ක් දීලා තිනවා පුතේ ඒ විදිහට තමයි මේ ඒ කොටස සඳහා ලකුණු 100 ලබා දීලා තියෙන්නේ. හරි අපි ඉදිරියට යන්න දරුවනේ. හැඳින්වීමට යනවා. ඔන්න බලමු අපි හැඳින්වීමට යන් කෙලියෙමු. රයිට්. අපි යනවා හැඳින්වීමට. පටන් ගමු දුවේ හැඳින්වීම අපි. රයිට්. ඕකේ. හරි. බලන්න. වනාන්තරයෙන් ලබාගත හැකි. කොහෙන්ද ලබා ගන්න පුළුවන්? වනාන්තරයෙන් ලබාගත හැකි. මේ වචනේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ පුතේ. කොහෙන්ද පුතේ? නැත්තම් ඉතින් දැවනෝන වනජ නිෂ්පාදනය පුතේ. එහෙනම් වනාන්තරයෙන් මේවා ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. වනාන්තරයෙන් ලබාගත හැකි. හරි. ඒ වගේම පුතේ ජෛවීය සම්භවයක් ඇති. ජෛවීය සම්භවයක් ඇති. දැන් අපි ජීවී කියලා ගත්තාම දොළ පුතාලා දන්නවා අයිති වෙන්නේ. ශාක සතු right ශුද්‍ර ජීවි right ශාක සතුන් ශුද්‍ර ජීවි පුතේ right ශාක සතුන් ශුද්‍ර ජීවීන් දැන් අපි දන්නවා පුතේ අපි දන්නවා විශේෂයෙන්ම ජීවීන් කියපුවාම ජීවීන්ට අයිති වෙන්නේ පුතේ අපි ශාක සතුන් right ශුද්‍ර ජීවීන් තමයි පුතේ අපි ජීවීන් කියලා හඳුන්වන්නේ ශාක සතුන් ශුද්‍ර ජීවීන් අනේ ජෛවීය කියපුව ගමන් අපිට මතක් වෙන්න ඕනේ මේ සඳහා ශාක සතුන් ශුද්‍ර ජීවීන් කියන අය දායක වෙනවා කියන එක ජීවි කියපුවා පරිසරයේ ඩාංගු ජීවී සංරචක කියපුවාම පුතේ අපි කියන්නේ ශාක සතුන් ශුද්‍ර ජීවි අජෛවික සංරචක වලට අපි කියනවා පස ජලය වාතය වගේ දේවල් අපි හඳුන්වනවා එහෙනම් පුතේ මතක තියාගන්න පුතේ වනාන්තරයෙන් ලබාගත හැකි ඒ වගේම මොකද්ද ජෛවීය සම්භවයක් ඇති මොන සම්බන්ධයක් දරුවනේ ජෛවීය සම්භවයක් ඇති එක් වේවා ශාක සතුන් නැත්නම් ශුද්‍ර ජීවි මෙන්න මේ කියන කට්ටිය ගෙන් සම්භවය වෙලා තියෙනවා ශාක සතුන් ශුද්‍ර ජීවි හරි එහෙනම් පළවෙනි කරුණ මොකද්ද මේකෙන් ගන්න පුළුවන් එකක් මෙයා වනාන්තරයෙන් ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම මෙයාට ජෛවීය සම්භවයක් තියෙන්න ඕනේ පුතේ ඒ වගේම දැව නොවන සියලු නිෂ්පාදන තමයි දැව නොවන වනජ නිෂ්පාදන විදිහට හඳුන්වන්නේ මෙන්න තුන්වෙනි අවස්ථාව එහෙනම් පොයින්ට් තුනකින් කරුණු තුනකින් අර්ථ දැක්වීම අන්තර්ගත වෙන්න ඕනේ පුතේ වනාන්තර වලින් හොයා ගන්න මේ වනාන්තරයෙන් ලබාගත හැකි පළවෙනි පොයින්ට් එක ඒ කරුණ අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙන්න ඕනේ ඇයි දැවනවන වනජ නිෂ්පාදනනේ පුතේ දැවනවන වනජ නිෂ්පාදන නම් පුතේ ඒගොල්ලෝ වනාන්තරයෙන් ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ වනාන්තරයෙන් ලබාගත හැකි නැත්නම් වනාන්තරයෙන් සොයාගත හැකි වනාන්තර වලින් සපේ ගන්න පුළුවන් ඇයි පුතේ දැවනවන වනජ නිෂ්පාදනනේ එහෙනම් ඔයගොල්ලෝ සපේ ගන්න පුළුවන් හොයා ගන්න පුළුවන් ලබා ගන්න පුළුවන් වනාන්තර වලින් පුතේ එහෙනම් පළවෙනි කරුණ පුතේ කවුද වෙන්නේ බලන්න පොයින්ට් එක වෙන්නේ අපිට එතකොට මේක අවබෝධයෙන් කරොත් පුතේ ඊළඟට අනිවාර්යෙන් අපිට අමුතුවෙන් කටපාඩම් කරන්න දෙයක් නැහැ පුතේ මේක ඔළුවේ රැඳෙනවා ඔළුවෙන් මේ වැඩේ කරන්න මම හැමදාම දෝල පුතාලට කියන්නේ විෂයක් ඉගෙන ගන්නකොට පුතේ ඕනම විෂයක් වේවා බොහොම කල්පනාවෙන් අවධානයෙන් ඔළුවෙන් අවබෝධයෙන් යුතුව කරොත් පුතේ ඉගෙන ගන්න දේවල් අපි අධ්‍යයනය කරන දේවල් පාඩම් කරන දේවල් අපිට ජීවිත කාලෙමට අමතක වෙන්නේ නැහැ. ඔබේ එහෙම අවබෝධයෙන් කරපු දේවල් බලන්න කොච්චර සාර්ථක වෙලා තියෙනවද කියලා ජීවිතේ. එහෙනම් පුතේ ප්‍රශ්න පත්‍රයේ බොහොම වගකීමක් සහිතව අවධානයෙන් ඉලක්කයක් තියාගෙන ඒ ටාගට් එකට ක්‍රමානුකූලව ළඟා වෙන්න නම් පුතේ මෙවැනි බහුවර්ණ ප්‍රශ්න රචනා ප්‍රශ්න සහ ව්‍යුහගත මාදිරියේ ප්‍රශ්න හැකියතාක් කරලා මේ පරපුරුද්ද අධ්‍යක්ීම අපි ලබා ගන්න ඕනේ ආදරණීය දුවේ පුතේ. එහෙනම් දුවේ පුතේ බලන්න වනාන්තරයෙන් ලබාගත හැකි ඒ වගේම පුතේ
ජෛවීය සම්භවයක් ඇති කියන වචනේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ දෙවෙනි කරුණ පුතේ ජෛවීය සම්භවයක් ඇති. ජෛවීය සම්භවයක් කියපුවාම පුතේ ඕගොල්ලෝ ටක් ගාලා ඔලුවට එන්නේ ජෛවීය කියපු ගමන් එක්ක ශාක නැත්තම් ශුද්‍ර ජීවීන් එහෙම නැත්තම් සතෙක් මේ සඳහා දායක වෙනවා. ශාක සතුන් ශුද්‍ර ජීවීන් ජීවී කියපුවාම ජීවීන්ට අයිති වෙන්නේ අපි ජීවීන් විදියට හඳුන්වන්නේ ශාක සතුන් ශුද්‍ර ජීවීන් පුතේ. ජෛවීය සම්භවයක් කියපුවාම පුතේ සම්භවය සඳහා එක්ක ශාකයක් නැත්තම් සතෙක් ශුද්‍ර ජීවියෙක් දායක වෙන්න ඕනේ. රයිට් ජෛවීය සම්භවයක් ඇති තුන්වෙනි කරුණ පුතේ අන්න ඒ අර්ථ දැක්වීම පටන් ගන්නකොට මේක තියෙනවා කවුද? දැව නොවන සියලුම නිෂ්පාදන තමයි පුතේ අන්න බලන්න. ඒගොල්ලෝ දැව නොවන සියලුම නිෂ්පාදන. කවුද පුතේ? දැව නොවන වනජ නිෂ්පාදන ලෙස හැඳින්වේ. අන්න පුතේ අර්ථ දැක්වීම. දැව නොවන වනජ නිෂ්පාදන සඳහා අර්ථ දැක්වීම. එළියට ගමු ඇදලා ඒගොල්ලෝ ටික එතකොට මේක මතක තියාගන්න ලේසි. කොහෙන්ද මේගොල්ලෝ ලබාගන්නේ? වනාන්තරයෙන් ලබාගත හැකි. නේද පුතේ? වනාන්තරයෙන් ලබාගත හැකි කියන කරුණ තියෙන්න ඕනේ. අංක 2 ජෛවීය සම්භවයක් ඇති කියන එක තියෙන්න ඕනේ පුතේ. ජෛවීය සම්භවයක් ඇති. නේද පුතේ? ජෛවීය සම්භවයක් ඇති. අංක 3 පුතේ දැව නොවන සියලුම නිෂ්පාදන. රයිට්. දැව නොවන සියලුම නිෂ්පාදන තමයි පුතේ දැව නොවන වනජ නිෂ්පාදන විදියට හඳුන්වන්නේ. එහෙනම් ආයිත් බලන්න අවසන් නතාවට හැඳින්වීම අපිට මතකද කියලා කොහොමද මේ හැඳින්වීම දැව නොවන වනජ නිෂ්පාදන සඳහා අපි හැඳින්වීම ලබා දෙන්නේ කොහොමද කියලා බලන්න පුතේ. බලන්නකො පුතේ වනාන්තරයෙන් ලබාගත හැකි. ඒ වගේම ජෛවීය සම්භවයක් ඇති කවුද පුතේ? දැව නොවන සියලුම නිෂ්පාදන තමයි පුතේ දැව නොවන වනජ නිෂ්පාදන කියලා කියන්නේ. ආයි මං හිතන්නේ දුවල පුතාලට මේක ජීවිත කාලෙටම මතක වෙයි කියලා. විභාගයට පමණක් නෙවෙයි පුතේ දැව නොවන වනජ නිෂ්පාදන කියවුවම බලන්නකො අපිට කෙලින්ම කියන්න පුළුවන් බෝඩ් එක බලන්න. එතකොට කට්ටියම එක සැරයක් තව කියලා කියමු බලන්න පුතේ. බෝඩ් එක බලන්න එතකොට කට්ටියම එක සැරයක් කියමු බලන්න. වනාන්තරයෙන් ලබා ගන්නවා. ජෛවීය සම්භවයක් ඇති කවුද පුතේ? දැව නොවන රයිට් සියලුම වනජ නිෂ්පාදන. අපිට කියන්න පුළුවන් දැව නොවන වනජ නිෂ්පාදන කියලා. බලන්නකො දැව නොවන සියලුම නිෂ්පාදන. නේද? දැව නොවන සියලුම නිෂ්පාදන. වනාන්තරයෙන් ලබාගත හැකි ජෛවීය සම්භවයක් ඇති දැව නොවන සියලුම නිෂ්පාදන තමයි පුතේ අපි කවුද කියන්නේ? දැව නොවන වනජ නිෂ්පාදනය කියලා. ලකුණු 20ක් ගන්න පුළුවන් අර්ථ දැක්වීම පුතේ මතක තියාගන්න. අවබෝධයෙන් ඒ කරුණු ටික අවශ්‍ය කරුණු ටික අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙන්න ඕනේ පුතේ. එතකොට තමයි ලකුණු 20 සම්පූර්ණ 20 ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ හැඳින්වීම සඳහා. මේ සියලුම ලකුණු අපි එකතු කරගන්න ඕනේ පුතේ. ක්‍රමානුකූලව ලකුණු එකතු කරගෙන යන්න ඕනේ. එතන තමයි අවසන් ප්‍රතිඵලය සඳහා වැඩි ලකුණු ප්‍රමාණයක් ඇවිල්ලා අපිට ඉහළ සාමාර්ථයකට ඉහළ ප්‍රතිඵලයකට යෑමේ හැකියාව තියෙනවා. රයිට්. අපි යමු ඊළඟට. හැඳින්වීමෙන් පස්සේ අපි ඉදිරියට යනවා. හොඳයි දරුවනේ. නිෂ්පාදන සහ එක් දැව නොවන නිෂ්පාදන සහ භාවිතයන් ටික ගැන බලන්න පුතේ. පළවෙනි එක පුතේ ඖෂධීය ශාක. බලන්න. දැව නොවන වනජ නිෂ්පාදන වනාන්තරයෙන් ලබා ගන්න පුළුවන්. වනාන්තර වලින් සපේ ගන්න පුළුවන්. ජෛවීය සම්භවයක් තියෙන දැව නොවන නිෂ්පාදන. රයිට්. වනාන්තරයෙන් සපේ ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ජෛවීය සම්භවයක් තියෙනවා දරුවනේ වනාන්තර වලින් ලබා ගන්න. ජෛවීය සම්භවයක් තියෙන නිෂ්පාදන තමයි පුතේ අපි ජෛවීය සම්භවයක් තියෙන දැව නොවන නිෂ්පාදන තමයි පුතේ දැව නොවන වන නිෂ්පාදනයට අපිට ගන්න පුළුවන්. ඉතින් අංක 1 මෙන්න පුතේ පළවෙනි කෙනා ඖෂධීය ශාක. ඖෂධීය වටිනාකමක් තියෙන පුතේ. ඖෂධ විදියට භාවිතා කරන්න පුළුවන්. බෙහෙත් විදියට යොදා ගන්න පුළුවන්. ඖෂධීය වටිනාකමක් තියෙන පළවෙනි කෙනා ඖෂධීය ශාක පුතේ. මේ ඖෂධීය ශාක සඳහා උදාහරණ දෙයක් තියෙනවා පුතේ. ඖෂධීය ශාක නම් කරලා තියෙනවා පුතේ වෙනිවැල්. මේ වනාන්තරයෙන් සපේ ගන්න පුළුවන්. මේවා ජෛවීය සම්භවයක් තියෙන පුතේ ශාක මගින් ලබා ගන්නේ. වෙනිවැල් මී ශාකයෙන් ලබා ගන්න පුතේ. කොහොඹ ශාකයෙන් ලබා ගන්නේ. ඒ වගේම සුදු හඳුන් තියෙනවා පුතේ. සුදු හඳුන් ඒ වගේම බිම් කොහොඹ අපිට හඳුන්වන්න පුළුවන්. බලන්න පුතේ. ඖෂධීය ශාක විදියට වෙනිවැල් ඕගොල්ලෝ දන්නවා විශේෂයෙන්ම දැන්
මේ වෙනිවැල් ආයුර්වේදයේ බොහෝමයක් භාවිතා කරනවා දරුවනේ ආයුර්වේද නිෂ්පාදන සඳහා වගේම දැන් අපි දැන් වෙනිවැල් ගැට තම්බල බොනවා අපි දන්නවා නේද පුතේ. ඉතින් දැන් මේ වෙනිවැල් ගැටත් විශේෂයෙන්ම පස්පංගුවට අයිති කොටසක් විදිහට පුතේ වෙනිවැල් ගැට වෙනම ඉස්සර බාම් වෙනිවැල් ගැට කියලා කියනවා. බාම් වෙනිවැල් කියලා කියනවා. එක එක නම් වලින් හඳුන්වනවා. මේ වෙනිවැල් ගැට ඔබ දැකලා තියෙනවා ඒවත් ලී කැබලි විදිහට කපලා දාලා පුතේ වෙනිවැල් කපලා ඖෂධ වලට මේ පස්පංගුවට දාලා තියෙනවා. වෙනමම වෙනිවැල් ගන්න තියෙනවා පුතේ. ඉතින් ඖෂධයක් පානයක් විදිහට අපි භාවිතා කරනවා. ඒ වගේම මේවා විශේෂයෙන්ම රූපවල ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා දන්නවා වෙනිවැල් සබන් තියෙනවා පුතේ. වෙනිවැල් සාරයෙන් නිෂ්පාදනය කරන සබන් තියෙනවා පුතේ. ඉතින් මේ විවිධ එවැනි රූපලාවන්‍ය ආයුර්වේද නිෂ්පාදන රූපලාවන්‍ය ආයුර්වේද නිෂ්පාදන පුතේ අපිට වෙළඳ පොලේ ගන්න පුළුවන් වෙනිවැල් සාරය සහිත විශේෂයෙන්ම ජනප්‍රිය වෙනිවැල් සබන් නේද දරුවනේ. හරි විවිධ වෙළඳ නාම වලින් ඒ සබන් අපිට මිලදී ගන්න පුළුවන් පුතේ. ඒ වගේම මේ පස්පංගුව මේ නේද දරුවනේ මේ උණ සෙම් ප්‍රතිශ්‍යාව සඳහා මේ පානය කරන පාන වර්ග සඳහාත් මේක විශේෂයෙන්ම යොදා ගන්නවා පුතේ. මී ශාකේ යොදා ගන්නවා පුතේ. මී තෙල් ඒ වගේම මී ඇට මගින් මී තෙල් හිඳීම සිද්ධ කරනවා. ඔබ දන්නවා මේ මී ශාකේ ඒ වගේම කොහොඹ ශාකේ ඖෂධීය වටිනාකමක් වගේම පුතේ ඇත්තටම මේක අපි දන්නවා මේ ජෛව පලිබෝධනාශක නිෂ්පාදනය සඳහා මේ කොහොඹ ඇටවල තියෙනවා ඇසඩ්රැක්ටින් කියන පලිබෝධනාශක ගුණය සහිත රසායනිකය පුතේ මේ භාවිතා කරලා විශේෂයෙන්ම කොහොඹ ඇට නිස්සාරකයේ යොදා ගනිමින් පුතේ මේ පලිබෝධනාශකයක් විදිහට විශේෂයෙන්ම වී වගාව වගේම අනිකුත් භෝග වගාවන් වලදී බහුලවම භාවිතා කරන ජෛව පලිබෝධනාශකයක් විදිහට පුතේ අපිට හඳුන්වන්න පුළුවන් මේ කොහොඹ ඇට නිස්සාරකය. කොහොඹ ඇටවල තියෙනවා ඇසඩ්රැක්ටින් කියන රසායනික ද්‍රව්‍ය අපි කියනවා පලිබෝධනාශක ගුණය සහිත මේ රසායනික ද්‍රව්‍යයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. රයිට්. ඒ වගේම සුදු හඳුනුත් එහෙමයි පුතේ. විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා වගේම විවිධ කටයුතු සඳහා යොදා ගන්නවා. ඒ වගේම බිම් කොහොඹත් අපිට මේ ඖෂධීය ශාකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් මේ වගේ භාවිතයන් ගත්තාම පුතේ මේවා විශේෂයෙන්ම භාවිතයන් ගැන කතා කරද්දී මේ කතා කරපු දේවල් මේ වනජ නිෂ්පාදන දවනවන ඖෂධ ලෙස විශේෂයෙන්ම අපි කතා කරපු දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරනවා. කොහොමත් ඒ වගේම භාවිතා කරනවා. කොහොඹ පොතු නේද පුතේ කොහොඹ කොළ කොහොඹ ඇට මේ දේවල් අපි දන්නවා භාවිතා කරනවා විවිධ නිෂ්පාදන සඳහා විශේෂයෙන්ම කොහොඹ ශාකයේ මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරනවා කොහොඹ ආශ්‍රිත ශාකයේ ආශ්‍රිත නිෂ්පාදන යොදා ගන්නවා පුතේ. එහෙනම් හරි. මී පැණි අන්න බලන්න මී පැණි කියන්නේත් දැවන වන වනජ නිෂ්පාදනයක්. අපි දන්නවා ජීවි සම්භවයක් තියෙන නේද පුතේ. ජීවි සම්භවයක් තියෙන මී මැස්සෝ විසින් නිෂ්පාදනය කරන ගෙනල්ලා හදන මේ නේද දරුවනේ රොන් ගෙනල්ලා ඒවා ඒ මීමැසි ජනපද ගැන අපි දන්නවා. මීමැසි පාලනය ගැන වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා නේද පුතේ. ඉතින් මේ විශේෂයෙන්ම මී පැණි අපිට වනාන්තරින් ලබා ගන්න පුළුවන් තවත් දැවන වන වනජ නිෂ්පාදනයක් විදිහට හඳුන්වන්න පුළුවන් පුතේ. ඉතින් ආහාරයක් වශයෙන්ම විවිධ ආයුර්වේදයේ මේ ඖෂධ හත් සෑදීම සඳහා පුතේ මී පැණි ඖෂධයක් විදිහට යොදා ගන්නවා. ආහාරයක් විදිහට වගේම පුතේ ඖෂධයක් විදිහට මී පැණි යොදා ගැනීම සිද්ධ කරනවා. අල වර්ග අන්න බලන්නකො. ඉතින් මේ විශේෂයෙන්ම අල වර්ග මේ වනාන්තරවල මේ කටුවල ගෝනල මේ කටුවල කියන එක කුඩා සිහින් වැලක් කියන්නේ පුතේ මේ පොළවේ ඇතුළට මේ අල බැහැලා තියෙනවා. මේ අපිට පොළව කාරලා මේ අල ලබා ගන්න අවස්ථාව ඔබ දැකලා ඇති. දැන් මේවා වෙළඳ සැලෙත් මෙන්න මේ කටුවල මේ අලවි කරන්න තියෙනවා දරුවනේ. ඊටාම රසවත් ආහාරයක් ගුණදායක වගේම. ඉතින් මේ අපිට වනාන්තරින් ලබා ගන්න තවත් අපිට ජෛවීය සම්භාවයක් තියෙන ශාක මගින් මේ වැල් කටුවල වර්ග කටුවල වැල් ගරගෙන පුතේ කටුවල සහ ගෝණ අල අපිට හඳුන්වන්න පුළුවන් අල වර්ග යටතේ. මතක තියාගන්න පුතේ මේවා අපි රසවත් ආහාරයක් විදිහට අනුභව කරන්න ගන්නවා. තම්බල ආහාරයට ගන්නවා මේ කටුවල. ඔබත් අනුභව කරලා ඇති මේ වෙනකොට. හරි. ඒ වගේම අල වර්ග නේද පුතේ අපි කතා කරේ කටුවල සහ ගෝණල අපිට උදාහරණ විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට හතරවෙනි ආකාරය පුතේ පළතුරු හා ගෙඩි වර්ග. මොනවද පුතේ? මොර, පළු, වීර, මාදන්, ඇටඹ, ගල් සියඹල හඳුන්වන ගල් සියඹලත් එහෙමයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව මේ කඳු සාමාන්‍ය ඒවා තැනිතලා ප්‍රදේශයේ නමුත් මේ ඒ සමහර ස්ථානවල මේ කඳු සහිත ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශවල මේ වේලි කලාපයේ ඒ වනාන්තර තුල ආදර්ශ කලාපයේ ප්‍රදේශ තුල අපිට මේ ගල් සියඹල ශාකයේ දැක ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම ගල් සියඹල වාරේ කාලයට ඔබ දැකලා ඇති කෝච්චියේ බස් එකේ වීදිවල නගරවල හැමතැනම ගල් සියඹල ඉදිලා කියලා වෙලෙන්දු ගල් සියඹල අලවි කරනවා. ඒක රසවත් ආහාරයක් සමහර කැමති ගොඩක්.
ඉතින් ඒ කාලෙට මේ ගල් සියඹල වාරයට ඒක හොඳට හැදෙනවා. ලංකාවේ හැමතැනම වගේ මේක ඊටාම ජනප්‍රියයි මේ අලවියක් කරනවා වෙලෙන්දු මේ ඒ කාලෙට. ඉතින් විශේෂයෙන්ම මේ ඔබ දැකලා ඇති මේ වීර දන් තියනවා පුතේ මේ වීලි කලාපී වනාන්තර වලින් හොයාගන්න මේ දන් තියනවා පුතේ මාදන් ඒ වගේම මොර මේ පළු කියන්නේත් ඒ වගේම රසවත් ආහාරය පුතේ විශේෂයෙන්ම අනුරාධපුර ප්‍රදේශය වගේ මේ වේලි කලාපී ප්‍රදේශයේ තාම හොඳට මේවා වැඩෙනවා පුතේ. ඉතින් මේ විශේෂයෙන්ම පළු වීර ශාක අපි දන්නවා දැව මේ වටිනාකමකුත් තියෙනවා මේ පළු වගේ ශාකවල. ගල් සියඹල ශාකත් ඒ වගේම මේවා මේ පළතුරු හා ගෙඩි වර්ග මොර ඉතින් රසවත් පළතුරු පුතේ මේවා. ඉතින් රසවත් ඒ කලාප වලින් හොයාගන්න ඒවා. ඉතින් මේ ග්‍රාමීයව මේවා ගොඩාක් දකින්න පුළුවන්. පළතුරු හා ගෙඩි වර්ග මොර පළු වීර මාදන් ඇටඹ ගල් සියඹල අපිට හඳුන්වලා දෙන්න පුළුවන් පුතේ මේවා ඇත්තටම ආහාරයක් ලෙස අනුභව කරන්න ගන්න. තවත් ඇට වර්ග ගත්තොත් පුතේ හල් මඩු බෙරළිය බැඳි දෙල් කොස් ඇට මේවත් වනාන්තරවල හට ගන්නවා පුතේ. වනාන්තරවල අපිට දැක ගන්න පුළුවන් ඇට වර්ග විදියට ගන්න පුළුවන් ජීවීය සම්භවයක් තියෙන ශාක වලින් ලබා ගන්න නේද පුතේ? කවුද පුතේ? හල් මඩු බෙරළිය බැඳි දෙල් ඒ වගේම කොස් ඇට අපිට හඳුන්වන්න පුළුවන්. ඒවත් ආහාරයක් විදියට අපිට යොදා ගන්නවා පුතේ. ඊළඟට වේවැල් අහන්න බලන්න. ඉතින් වේවැල් දෙනිය පැත්තෙන් එහෙම ඕගොල්ලෝ නුවර පාරේ රයිට් නුවරට යනවා නම් ඒ වගේම නුවරින් ඉඳන් කොළඹට එනකොට මේ නුවර පාරේ වරකාපොළ පහු වෙනකොට මේ පැත්තෙන් ඉඳන් යනකොට නිට්ටඹුව පහු කරලා යනකොට කොළඹ ඉඳන් යනකොට නිට්ටඹුව පහු කරලා යනකොට එහෙන් ඉඳන් එනකොට නේද වරකාපොළ පහු කරලා එනකොට අපිට මේ නගරය දැක ගන්න පුළුවන්. මේ වේවැල් ආශ්‍රිත ඉතාම අලංකාර නිෂ්පාදනය කරලා දෙන පුතේ පුටු මේස සෝපා ඇඳන් නේද විවිධ අලංකාර නිර්මාණ සිදු කරලා තියෙනවා පුතේ මේ වේවැල් භාවිතා කරලා ගෘහ උපකරණ වගේම නේද දරුවනේ විසිතුරු භාණ්ඩ ඉතින් ඉතාම අලංකාරව නිෂ්පාදනය කරලා තියෙනවා පුතේ මේස පුටු හාන්සි පුටු ඉතින් ඉතාමත්ම අලංකාරයි විවිධ ආකාරයේ නිෂ්පාදන පුටු වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. වේවැල් ආශ්‍රිත නිෂ්පාදන අපිට වේවැල් දෙනේ නගරයේ පසු කරන් යනකොට දෙපැත්තෙම මේ වීදියේ කඩවල මේ වේවැල් ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා අපිට මිලදී ගන්න බලන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ වේවැල් භාවිතා කරලා දරුවනේ ගෘහ භාණ්ඩ නිපදවීම වගේම අපි කිව්වා වගේ මේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කිරීම සිදුනවා පුතේ. ඉතින් වේවැල් ආශ්‍රිත ඒ වගේ භාවිතයන් තමයි පුතේ මේවා ගෘහ භාණ්ඩ නිපදවීමට වගේම පුතේ විසිතුරු භාණ්ඩ නිපදවීම සඳහා පුතේ මේවා යොදා ගැනීම සිද්ධ වෙනවා. නිෂ්පාදන සහ ඒවායේ භාවිතයන් ගැනයි කතා කරන්නේ පුතේ. අපි නිෂ්පාදන 6ක් සහ ඒවායේ භාවිතයන් 6ක් ගැන කතා කරා. ඊළඟට උණබට වනාන්තර ආශ්‍රිතව ලබා ගන්න පුළුවන් දැවන ඕන වනජ නිෂ්පාදන විදිහට පුතේ ජීවී සම්භවයක් තියෙනවා. ශාක මගින් මේවා මේ සම්භවය වෙන්නේ පුතේ දැවන ඕන වනජ නිෂ්පාදන පුතේ මේ වගේ භාවිතයන් විදිහට කඩදාසි නිපදවීම සඳහා මේවා යොදා ගන්නවා පුතේ. ඒ වගේම බට පැලලි සැකසීම සඳහා ඔබ දැකලා තියෙනවා යොදා ගන්නවා. මේ ඊටමත් අලංකාරව මේ බට සැක පැලලි සකස් කරලා මේ බට පැලලි එල්ලලා තියෙනවා දරුවනේ මේ අර හිරු එළියෙන් ආවරණය වෙන්න මේ නිරාවරණය වෙලා තියෙන තැන් හිරිකඩ වගේ දේවල් වලින් ආවරණය වෙන්න මේ ලොකු ශාලාවල ඔබ දැකලා ඇති මේවා අලංකාරයට වගේම හරි මේවා ඊටමත් අලංකාරව බට පැලලි සකස් කරලා ඒකට බෙදලා සකස් කරලා තියෙනවා පුතේ. අර ආවරණය වෙන්න හිරු එළියෙන් ආවරණය වෙන්න තැන් නිරාවරණය වෙලා තියෙන තැන් ආවරණය කරන්න මේ බට පැලලි යොදා ගැනීම සිදු කරන පුතේ. කලාල සැකසීම බිම එළන කලාල සැකසීම සඳහා පුතේ මේ බට පැලලි නිර්මාණය කරනවා. කලාල සැකසීම ඔබේ නිවස්වලත් ඇති. ඒ වගේම මේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා මේවා යොදා ගන්නවා පුතේ. අර පෙන්සිල් රැක් එහෙම ඔබ දැකලා ඇති නේද? මේවා තාමත් අලංකාරව යොදා ගන්නවා. පෙන්සල් දාලා තියෙන රැක් විවිධ මේ රැක් විදිහව තියෙනවා. මේ විසිතුරු භාණ්ඩ මේ තාම ලස්සනට මේවා වගේ නිර්මාණය කරලා අලංකාරයට ඔය කාර්යාලවල නිවස්වල තියලා තියෙනවා. බොහොම තරම් දැකලා ඇති උණබට භාවිතා කළා. කිතුල් තෙලිජ්ජ කිතුල් තෙලිජ්ජ රයිට් තෙලිජ්ජ නේද පුතේ ලබා ගන්නවා. පොල් ගසෙන් වගේම තල් ගසෙන් මේ කිතුල් ගසෙන් ලබා ගන්නවා. මල මැදීම සිදු කරලා නිෂ්පාදන කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සකස් කිරීම සඳහා පුතේ මේ කිතුල් තෙලිජ්ජ යොදා ගන්නවා. විශේෂයෙන්ම රා නිෂ්පාදනයේ වගේම හකුරු නිෂ්පාදනයේට සහ පැණි නිෂ්පාදනයේ සඳහා පුතේ මේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ඒ ප්‍රදේශවල දැක ගන්න පුළුවන්. සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිත ප්‍රදේශවල අපි දන්නවා නෙළුව වගේ ප්‍රදේශවල මේ නිෂ්පාදන සිදු වෙනවා. ඉතින් ලංකාවේ මේ නිෂ්පාදන සිදුවන කලාප වෙනම වෙන් කරලා තියෙනවා. එක අවුරුද්දක මේ සමහර එන ආණ්ඩු වලින් මේ සඳහා දායකත්වයක් ලබා දෙනවා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන. ඒ ආශ්‍රිත නිෂ්පාදන දැන් අවුරුදු කාලෙට වගේ කොළඹ නගරේ ආශ්‍රිතව ප්‍රදර්ශනයක් එක කාලයක ඒ වගේ ප්‍රදර්ශනයක් තිබුණා මේ කොළඹ නගරයේ ආශ්‍රිතව කොළඹ නගරයේ මේ ප්‍රධාන ස්ථානයක
තිබුණා මේ ලංකාවෙම මේ කිතුල් නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්ගේ ප්‍රදර්ශනයක් සහ අලෙවිසලක්. ඉතින් එදිරි මේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන විශාල වශයෙන් මේගොල්ලෝ කිතුල් පැණි, කිතුල් හකුරු, කිතුල් වලින් ඒවා තලප ඉතින් විවිධ කිතුල් ආශ්‍රිත ආහාර වර්ග හදලා ඒක දිරිමත් කිරීම මේ නිෂ්පාදකයන් දිරිමත් කිරීම සඳහා එවැනි වැඩසටහන ඇත්තටම මේවා දියුණු කරන්න පුළුවන්. හොඳ මේ නිෂ්පාදනයේ වැඩි දියුණු කරලා ඇත්තටම ලංකාව තුළ හොඳ ආදායමක් ගන්න පුළුවන්. දේශීයව මේ වගේම මේවා දරුවනේ මේ සඳහා මේ ඉතින් මහා පරිමාණයෙන් මේ දේවල් කරොත් ඒව සඳහා අපනයන වෙළඳ පොලකුත් හොඳට සකස් කරගන්න පුළුවන්. ඇත්තටම දියුණු කරන්න පුළුවන් වනජ දැවනෝන වනජ නිෂ්පාදනයක් විදිහට දරුවනේ මේවත් අපිට පැහැදිලිවම පෙන්වා දෙන්න පුළුවන් පුතේ. මේවා කර්මාන්ත විදිහට දීර්ඝ කාලයකින් ඉඳන් කරගෙන ඉන්නවා පුතේ. ඊටාම සාර්ථකව මේ දේවල් සිදු කරනවා. ඉතින් මේගොල්ලෝ දිරගැන්වීම සඳහා විවිධ එන ආණ්ඩු වලින් ඒගොල්ලන්ට මේ දිරගැන්වීම සඳහා මේ දේවල් කරනවා. ඇත්තට මේවා වෙන්න ඕනේ දේශීය නිෂ්පාදන නගා සිටීම සඳහා පුතේ. හොඳ අත්වැලක් දෙන්න ඕනේ, අවස්ථාවක් ඒ අයට ලබා දෙන්න ඕනේ. එතකොට එහෙනම් කිතුල් තෙලිජ්ජ මගින් රා නිෂ්පාදනයේ, හකුරු නිෂ්පාදනයේ වගේම පැණි නිෂ්පාදනයේ සාර්ථකව ලංකාවේ සිදු කරනවා පුතේ මේ වනාන්තර ආශ්‍රිතව. ලයිකන වර්ග ගත්තහම පුතේ විශේෂයෙන්ම මේ ලයිකන වර්ගත් ගත්තහම පුතේ ශාකාශ්‍රිත නිෂ්පාදන මේවා මේ ශාක මේ ජීවී සම්භවයක් තියෙන මේවා ආහාරයක් විදිහට වගේම පුතේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්න. මීවන ශාකත් ඔබ දන්නවා පර්ණාංග මීවන ශාක. මේ මීවන ශාක ආහාර විදිහටත් අලංකරණය සඳහා පුතේ භාවිතා කරනවා. කිතුල් ඒ වගේම කිතුල් පිටි මේ ආහාර විදිහට පුතේ භාවිතා කරනවා. කිතුල් පිටි වලින් ඔයගොල්ලෝ දන්නවා කිතුල් තලප එහෙම හදන්න ගන්නවා නේද? ඊටාම රසවත් ආහාරයක් ඒවා. විශේෂයෙන්ම අපි පටක රෝපණ තාක්ෂණයේදී මේ අපි දන්නවා අර මේ ජෙල් කාරකයේ විදිහට අපි අර ගන්නවා මේ ගණීකාරකයේ විදිහටත් අපි දැන් ඒගාර නැති අවස්ථාවකද විද්‍යාගාරවල කිතුල් පිටි භාවිතා කරනවා. ඒක සඳහා පුතේ ඒ වගේම ආහාර ලෙස මේ කිතුල් සහ කිතුල් පිටි කිරි ගම්මාළු වගේ දේවල් පුතේ දවනෝද වළඳ නිෂ්පාදන දියවැඩියාව සඳහා ඖෂධ නිපදවීම සඳහා යොදා ගන්නවා පුතේ. ඒ වගේම රෙසින කැකුණ ෆයිනස් කට්ටකු මංජල් පෙරුම් කායන් වගේ දේවල් හඳුනන්න පුළුවන්. අපි දන්නවා පුතේ රෙසින ලබා ගන්නවා නේද දරුවනේ? වල්ල පට්ටා ශාකයෙන් රෙසින ලබා ගන්නවා නේද? ඉතින් පුතේ මේකෙදි මේ රෙසින බලන්න රෙසින කැකුණ ෆයිනස් කිරි ලබා ගන්නවා අපි දන්නවා පුතේ. ඒ වගේම කට්ටකු මංජල් පෙරුම් කායන් මේවත් පුතේ මේ දැවනෝන වනජ නිෂ්පාදන විදිහට හඳුන්වනවා. මේ දේවල් පුතේ විශේෂයෙන්ම තීන්ත මැලියම් රූපලාවන්‍ය නිෂ්පාදන ඒ වගේම සුවඳ දූප ලෙස ඖෂධ හා මැලියම් විදිහටත් පුතේ මේවා භාවිතා කරනවා විශේෂයෙන්ම. රයිට් කරුණු 13ක් සඳහන් කරලා විස්තර කරලා තියෙනවා පුතේ. ඒක පැහැදිලිවම මතක තියාගන්න ලේසියෙන්ම කරන්න පුළුවන් ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න පුළුවන්. ඉතින් මේකෙන් ව්‍යුහගත ප්‍රශ්න වගේම බහුවර්ණ මාදිලී ප්‍රශ්නත් අහන්න පුළුවන් පුතේ. 2019 රචනා ප්‍රශ්නයක් ආවා ඉදිරි අවුරුදුලත් අහන්න පුළුවන්. මේ පහුගිය අවුරුදුල අහලා තියෙන ප්‍රශ්න පොඩි වෙනස්කම් කරලා ඒ විදිහටම අහලා තියෙන අවස්ථා නැතුව අනවයි පුතේ. ඒක විශේෂයෙන්ම එහෙම අහලා තියෙනවා. 2021 අවුරුද්දෙත් එහෙම 2020 ප්‍රශ්නවල පොඩි වෙනස්කම් කරලා ඒවා අහලා තියෙනවා. ඒක නිසා අපිට ඉතාමත්ම වැදගත් මේ දේවල් අධ්‍යයනය කරලා හොඳට වැඩ කරලා තියාගන්න එක. හොඳයි දරුවනේ මේකේ තව ඉතිරි කොටස් ටිකක් බලමු. අපි තව කොටස් ටිකක් තියෙනවා විශේෂයෙන්ම මේ දැවනෝන වනජ නිෂ්පාදන සහ ඒ වගේ භාවිතයන් ටිකක් තව ටිකක් තියෙනවා දරුවනේ. රයිට් අපි ඒ ටිකත් බලමු. රයිට් දර 14 වෙනි එකත් සඳහන් වෙනවා පුතේ දර. ඒතර මෙතන සඳහන් වෙන කරුණු මේ දැවනෝන වනජ නිෂ්පාදන ආකාර 23ක් දරුවනේ. ඉතින් ඕගොල්ලෝගෙන් 10යි බලාපොරොත්තු වෙන වැඩි පෙර කරුණු ටිකකුත් තියෙනවා. අපි ඒ ටිකත් පැහැදිලි කරගෙන යනවා මෙතන. රයිට් එකක් දර පුතේ. දර අපි දන්නවා ඉන්ධනයක් ලෙස භාවිතා කරන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම ආහාර පිසීම සහ පෝරුණු සඳහා මේ ගඩොල් පෝරුණු ටයිල් කර්මාන්තය කියන උළු නිෂ්පාදනයේදීත් පුතේ මේ ෆිලිස්සීම සඳහා උළු කර්මාන්තයේදී පෝරුණු සඳහා දර විදියට යොදා ගන්නවා පුතේ. විශේෂයෙන්ම මේ දැවනෝන වනජ නිෂ්පාදනයක් විදියට අපිට දර හඳුන්වන්න පුළුවන් පුතේ. ප්‍රධාන වශයෙන් ඉන්ධනයක් විදියට දර භාවිතා කරනවා පුතේ. ඒ වගේම පුතේ ආහාර පිසීම හා පෝරුණු සඳහා භාවිතා කරනවා දරුවනේ. විශේෂයෙන්ම ගඩොල් පෝරුණු උළු පෝරුණු වගේ දේවල් සඳහා දර භාවිතා කරනවා පුතේ. දර ඉන්ධනයක් විදියට ආහාර පිසීම සහ පෝරුණු සඳහා භාවිතා කරනවා පුතේ. ඒ වගේම 15 වෙනි එක පුතේ මල් පෙති. ඔන්න පුතේ දැවනෝන ජෛවීය සම්භවයක් තියෙන වනජ නිෂ්පාදන ගත්තාම පුතේ දැවනෝන නිෂ්පාදන විදියට මල් පෙති, පත්‍ර, ඵල, අරටුව, රයිසෝම, පොතු මේ රයිසෝම කියන්නේ පුතේ අපි දන්නවා පුතේ මේ ගත්තාම භූගත කඳන් රයිසෝම විදියට අපි හඳුන්වන්නේ. භූගත කඳන් තමයි පුතේ රයිසෝම විදියට අපි හඳුන්වන්නේ. රයිට් උදාහරණ විදියට අපිට ඉගුරු, කහ, කැනාස් වගේ දේවල් පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. ඉගුරු, කහ, කැනාස් වගේ දේවල් පුතේ ඒ ආසිත ඒ කුලයේම ශාක වර්ග අපිට
ගන්න පුළුවන් පුතේ විශේෂයෙන්ම රයිසෝම පොතු අපිට මේවත් අපි විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්නවා පුතේ. මොකටද? මල් පෙති පත්‍ර පල අරටු ඒ වගේම රයිසෝම පොතු මේ වර්ණක නිෂ්පාදනයේට බිත්ති සැරසෙලි සෑදීම් වගේ දේවල් සඳහා පුතේ ඒවා යොදා ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම 16 පෙද පාසි පුතේ ඒවත් පෙද පාසිත් දවනවන වඩන නිෂ්පාදනය පුතේ ඒවත් ඖෂධ සඳහා යොදා ගන්න. දඩමස් ආහාරයක් විදියට යොදා ගන්න. ඒ වගේම තෘණහා ගෝචර ගත්තහම පුතේ සත්ව ආහාර විදියට වගේම සෙවිලි ද්‍රව්‍ය විදියටත් ඒවා භාවිතා කරනවා. මත්ස්‍යයන් පුතේ ආහාර විදියට සහ අලංකරණය සඳහා මේ වනාන්තරව ආශ්‍රිතේ වනාන්තර පෝෂණය කරන දිය පහරවල් තියෙනවා පුතේ. වනාන්තර හරහා ගමන් කරන ජල පහරවල් පුතේ ජල පහරවල් තියෙනවා පුතේ. වනාන්තර පෝෂණය කරන වනාන්තර හරහා ගමන් කරන ගංගා වගේ ඇල මාර්ග ජල ප්‍රභව ජල මාර්ග තියෙනවා පුතේ. ඒවා තුල මේ ඒකදේශික මත්ස්‍ය විශේෂ ඉන්නවා පුතේ. ලංකාවටම ආවේනික වෙච්ච එන්ඩමික් ලංකාවටම අනන්‍ය වෙච්ච මත්ස්‍ය විශේෂ ඉන්නවා පුතේ. දේශීය මත්ස්‍ය විශේෂ පුතේ අපගෙන හල් මල් දණ්ඩියා ඒ වගේම අපි දන්නවා පුතේ මල් පුලුට්ටා බන්දුල පෙතියා පතිරණ සාලයා වගේ මේ විසිතුරු මසුන් ලංකාවටම ආවේනික වෙච්ච කට්ටිය පුතේ. හල් මල් දණ්ඩියා ඒ මල් පුලුට්ට වගේ ලංකාවටම ආවේනික වෙච්ච එන්ඩමික් මත්ස්‍ය විශේෂ ඉන්නවා. ඊටාම අලංකාර. ඉතින් ඒගොල්ලෝ විශේෂයෙන්ම මේ ඒ වගේම ආහාරමය මසුනුත් ඉන්නවා පුතේ. ඒ ආශ්‍රිතව අපිට කියන්න පුළුවන් පුතේ. අලංකරණය සඳහා වගේම ආහාර සඳහා යොදා ගන්න අපි දන්නවා පුතේ. ලූලා හුංගා කාවයියා ඒ වගේ මත්ස්‍යයින් පුතේ අපිට මේ දේශීය මත්ස්‍ය විශේෂ අපිට විතරක් අනන්‍ය වෙච්ච එන්ඩමික් කට්ටියත් අඳුර ගන්න පුළුවන්. ඒගොල්ලෝ ආහාර විදියට වගේම අලංකරණය සඳහා භාවිතා කරන මත්ස්‍යයන් විදියට ගන්න පුළුවන්. ඒ වගේ මැලියම් සහ පෙරුම් කායම් යොදා ගන්නවා පුතේ. මේවා ශුද්‍ර දේවී නාශක විදියට භාවිතා කරනවා. සත්ව කෙඳි පුතේ පින්සල් සැකසීමට භාවිතා කරනවා. ඒ වගේම සත්ත්ව අං මියගිය සතුන්ගේ අන්තට්ටු සත්ව අං අපි දන්නවා පුතේ මේවා අලංකරණයට වගේම විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්න පුළුවන්. සත්ව අස්ථි කොටස් වලත් පුතේ වගේම ඖෂධීය වටිනාකමක් තියෙනවා. අලංකරණයට වගේම ඒවත් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගැනීම සිද්ධ වෙනවා පුතේ. රයිට්. එතකොට අපි සාකච්ඡා කරලා අවසන් කරේ පුතේ 8 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. නැත්නම් අපි ගත්තොත් 4 වෙනි ප්‍රශ්නේ ඒ කොටසයි දුවේ පුතේ සාකච්ඡා කරලා අවසන් කරේ. අපි යනවා මේ ප්‍රශ්නේ B කොටසට ඊළඟට දූල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න. හොඳයි යම් පුතේ B කොටසට අපි. රයිට්. මෙන්න පුතේ මේ ප්‍රශ්නේ B කොටස මේකත් පුතේ විෂය නිර්දේශයට අලුතෙන් එකතු වුණේ 2017 විෂය නිර්දේශයේ යාවත් කාල වුණාට පස්සේ පුතේ අලුතෙන් මේ කොටස එකතු වුණේ පුතේ මේ අපනයන භෝග පාඩම පුතේ 13 වන ශ්‍රේණියේ 3 වන ඒකකයේ මේ ඒකකයේ පුතේ විශේෂයෙන්ම අපි තේ පොල් රබර් ආශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරනවා පුතේ. ඊට අමතරව කුරුඳු විශේෂයෙන්ම පොල් කට්ට ආශ්‍රිතව පොල් මදේ ආශ්‍රිතව පොල් ලෙල් ආශ්‍රිතව නිෂ්පාදන ගැන කතා කරා පුතේ. ඒ වගේම ග්‍රීන් ටී බ්ලැක් ටී සුදු ගම්මිරිස් කළු ගම්මිරිස් නිෂ්පාදනයේ මේ භෝග ගැන පුතේ ලංකාවේ මේ ප්‍රචලිත අපනයන භෝග ගැන පුතේ අපි විශේෂයෙන්ම කතා කරා ලංකාවේ. ඒ ඒකකයේ 3 වෙනි ඒකකයේ යටතේ පුතේ කතා කරන 3 වෙනි ඒකකයේ 13 වෙනි ශ්‍රේණියේ 3 වෙනි ඒකකයෙන් තමයි පුතේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනකොට දුවේ පුතේ අපිට ඒ ඒකක වලින් අහන ප්‍රශ්න සහ ඒ වගේම ලබා දෙන ලකුණු සංඛ්‍යාව පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් පුතේ. අනුව අපිට ඒ සඳහා ප්‍රශ්න පත්‍ර සඳහා කෙලින්ම සූදානම් වීමට අවස්ථාව තියෙනවා දුවේ පුතේ. එහෙනම් දුවේ පුතේ බලන්න අපෙන් අහන්නේ මේ පොල් ආශ්‍රිත නිෂ්පාදන යටතේ පොල් කටු යොදා ගනිමින් පුතේ ඇක්ටිව් කාබන් නැත්නම් අපි කියනවා සක්‍රීය කාබන් නිපදවීමේ මූලධර්මයේ සහ මේ සක්‍රීය කාබන් වල ප්‍රධාන භාවිත විස්තර කරන්නයි කියලා කියන පුතේ. අතිශයින්ම වැදගත් මේ කාබන් කියන ද්‍රව්‍යය අපි විවිධ අවශ්‍යතා සඳහා කර්මාන්ත සඳහා භාවිතා කරනවා. ඒ ටිකයි පුතේ දුවේ පුතේ අපි මෙතෙන්දී කතා කරන්න යන්නේ. හොඳයි. අපි ඉදිරියට යමු. රයිට්. හැඳින්වීමට සුපුරුදු පරිදි පුතේ ලකුණු 10ක් දීලා තියෙනවා. 20ක් දීලා තියෙනවා පුතේ. මූල ධර්මයේ සඳහා ලකුණු 20කුත් ඒ වගේම භාවිත 6ක් නම් කිරීම සඳහා ලකුණු 3 බැගින් ලකුණු 18ක් දීලා තියෙනවා පුතේ. ඒ වගේම භාවිත 6ක් විස්තර කිරීම සඳහා ලකුණු 7 බැගින් ඒ 6ට 42යි. ඒ ආකාරය තමයි පුතේ ලකුණු සකස් වෙලා තියෙන්නේ. රයිට්. හරි. ලකුණු 100 නිර්මාණය වෙලා තියෙන්නේ මේ විදිහට. හැඳින්වීමට යනවා පුතේ අපි. රයිට්. සක්‍රීය කාබන් හැඳින්වීමට යනවා පුතේ. බලන්න. අධිශෝෂණයට හෝ රසායනික ක්‍රියාවන්ට හරි පහසු වන පරිදි අඩු පරිමා
කුඩා සිදුරු විශාල ප්‍රමාණයක් සහිත කාබන් ආකාරයක් තමයි පුතේ සක්‍රීය කාබන් කියලා කියන්නේ. මොනවද පුතේ යාගේ මේ ලක්ෂණ? අධිශෝෂණයට හෝ රසායනික ක්‍රියාවන්ට පහසු වන පරිදි. මොකද්ද පුතේ? right. අධිශෝෂණයට හෝ රසායනික ක්‍රියාවන්ට පහසු වන පරිදි. right. ඊළඟට හරි. අඩු පරිමා කුඩා සිදුරු විශාල ප්‍රමාණයක් සහිත. මොකද්ද අඩු පරිමා? අඩු පරිමා ඒ වගේම කුඩා සිදුරු කුඩා සිදුරු විශාල ප්‍රමාණයක් සහිත කාබන් ආකාරයක්. තමයි පුතේ කවුද? සක්‍රීය කාබන් කියලා හඳුන්වන්නේ. අධිශෝෂණයට හෝ රසායනික ක්‍රියාවන්ට පහසු වන පරිදි. ඒකනේ පුතේ කියන්නේ බලන්නකෝ. අධිශෝෂණයට හෝ මොකේද පුතේ? අධිශෝෂණයට හෝ රසායනික ක්‍රියාවන්ට පහසු වන පරිදි අධිශෝෂණය කරගන්න. අධිශෝෂණය කරලා තියාගන්න වගේම පුතේ රසායනික ක්‍රියාවන්ට පහසු වන පරිදි. බලන්න අධිශෝෂණයට හෝ රසායනික ක්‍රියාවන්ට පහසු වන පරිදි කොහොමද? අඩු පරිමා ඒ වගේම කුඩා සිදුරු විශාල ප්‍රමාණයක් සහිත කුඩා සිදුරු විශාල ප්‍රමාණයක් සහිත කාබන් ආකාරයක් තමයි පුතේ සක්‍රීය කාබන් විදියට හඳුන්වන්නේ. මොනවද පුතේ තියෙන්න ඕන කරුණු ටික? අධිශෝෂණයට රසායනික ක්‍රියාවන්ට පහසු වන පරිදි අධිශෝෂණයට හෝ රසායනික ක්‍රියාවන්ට පහසු වන පරිදි. හරි. අඩු පරිමා කුඩා සිදුරු විශාල ප්‍රමාණයක් සහිත කාබන් ආකාරයක් තමයි පුතේ සක්‍රීය කාබන් විදියට අපි හඳුන්වන්නේ. right. හැඳින්වීම හරි. මූල ධර්මයක් අහලා තියෙනවා. මූල ධර්මයටත් ලකුණු දීලා තියෙනවා. බලන්න. පොල්කටු සීමිත ඔක්සිජන් වායු අන්තර්ගත පරිසරයකදී. පොල්කටු සීමිත ඔක්සිජන් වායු අන්තර්ගත පරිසරයකදී සෙල්සියස් අංශක 600 ඉරක් 900 සෙල්සියස් අංශක 600ත් 900ත් අතර ඉහළ උෂ්ණත්වය යටතේ දහනය කිරීම ෆයිරොලයිසිස් කියලා කියනවා. ෆයිරොලිසිය නැත්නම් ෆයිරොලයිසිස් කියනවා අපි. හරි. එහෙනම් මූල ධර්මයේ තමයි පුතේ කවුද? පොල්කටු කොහොමද? සීමිත ඔක්සිජන් වායු අන්තර්ගත පරිසරයකදී. පොල්කටු සීමිත ඔක්සිජන් වායු අන්තර්ගත පරිසරයකදී පුතේ පොල්කටු සීමිත ඔක්සිජන් වායු අන්තර්ගත පරිසරයකදී පුතේ සෙල්සියස් අංශක 600ත් 900ත් අතර කොබන්න පුතේ හරිද කියලා? සෙල්සියස් අංශක 600ත් 900ත් අතර හරිද? සෙල්සියස් අංශක 600ක් 900 දක්වා ඉහළ උෂ්ණත්ව තත්ත්වය යටතේ පුතේ ඉහළ උෂ්ණත්ව තත්ත්වය යටතේ එයා දහනය කිරීම තමයි පුතේ මේකේ මූල ධර්මය වෙන්නේ. අපි එකට ෆයිරොලයිසිස් කියලා කියන්නේ. ෆයිරොලයිසිස් අවස්ථාව. එහෙනම් පුතේ පොල්කටු සීමිත ඔක්සිජන් වායු අඩංගු පරිසරයකදී පුතේ සෙල්සියස් අංශක 600ත් 900ත් අතර ඉහළ උෂ්ණත්ව තත්ත්වය යටතේ දහනය කිරීමයි මේකේ මූල ධර්මය. ඉහළ උෂ්ණත්ව තත්ත්වය යටතේ දහනය කිරීම තමයි පුතේ මෙහි මූල ධර්මය වෙන්නේ. right. හරි. ඉදිරියට යමු. භාවිතේ එක අපි ගෑස් සහ වායු පෙරීම සඳහා භාවිතා කරනවා. අංක 1. මේ සක්‍රීය කළ කාබන් පුතේ ගෑස් සහ වායු පෙරීම සඳහා භාවිතා කරනවා. මොකක් සඳහාද භාවිතා කරන්නේ? ගෑස් සහ වායු පෙරීම සඳහා. බලන්න. නිපදවනු ලබන විවිධ වායුවල ඇති වාෂ්පශීලී කාබනික සංයෝග ඉවත් කිරීමට භාවිතා. ගෑස් සහ වායු පෙරීමනේ. එහෙනම් මේකෙදි
විශේෂයෙන්ම නිපදවනු ලබන විවිධ වායුවල තියෙන කවුද? වාෂ්පශීලී කාබනික සංයෝග ඉවත් කරනවා. වාෂ්පශීලී කාබනික සංයෝග ඉවත් කරන්න මේ සක්‍රිය කාබන් යොදා ගන්න පුළුවන්. එච්චරයි. කොච්චර පැහැදිලිද බලන්නකෝ දුවේ පුතේ. ගෑස් සහ වායු පෙරීම සඳහා ගෑස් සහ වායු ෆිල්ටර් කරලා ගන්නවා. ඒ හරහා මොකක්ද එහෙනම් වෙන්නේ? නිපදවන ලබන විවිධ වායුවල තියෙන කවුද? වාෂ්පශීලී කාබනික සංයෝග ඕගනික් කම්පවුන්ඩ් මොකද කරන්නේ? ඉවත් කරනවා. ඒවා ඉවත් කරන්න කවුද භාවිතා කරන්නේ? සක්‍රිය කළ කාබන්. මොකක්ද ඒ කියන්නේ? නිපදවනු ලබන විවිධ වායුවල තියෙන වාෂ්පශීලී කාබනික සංයෝග ඉවත් කරන්න අපිට මේ යොදා ගන්න පුළුවන්. සක්‍රිය කළ කාබන්. ඒ වගේම බීම වර්ග නිෂ්පාදනයේදී මොකද කරන්නේ? බීම වර්ග නිෂ්පාදනයේදී භාවිතා කරන ක්ලෝරිනීකృత ජලයේ ඇති CO2 ඉවත් කිරීම සඳහා භාවිතා කරනවා. දැන් බීම වර්ග නිෂ්පාදනයේදී ජලයනේ භාවිතා කරන්නේ. පිරිසුදු ජලයනේ පිරිපහදු කරපු ජලය. දැන් අපි දන්නවා ජලය පිරිපහදු කරපු ජලය ක්ලෝරිනේටඩ් කරනවා විස බීජ හරණය සඳහා ජල පිරිපහදු වලදී. පානීය ජල පිරියතකදී පානීය ජලය පිරියතකදී අපි දන්නවා මේ ජලය ක්ලෝරිනේටඩ් කරනවා. පිරිසුදු කිරීම විස බීජ හරණය සඳහා ක්ලෝරින් එකතු කරනවා. ඉතින් මේ බීම වර්ග නිෂ්පාදනය සඳහා ජලය යොදා ගන්න ඕනේ. එතකොට මේ ජලයේ අන්තර්ගත ක්ලෝරින් ඉවත් කරන්න වෙනවා. එහෙනම් බීම වර්ග නිෂ්පාදනයේදී ඒ සඳහා භාවිතා කරන මේ ජලයේ තියෙන ක්ලෝරින් නැත්නම් ක්ලෝරිනීකృత ජලයේ තියෙන මේ ජලය ක්ලෝරිනීකృతනේ ක්ලෝරිනේටඩ් වෝටර්නේ පිරිපහදුවේදී ජලය ක්ලෝරිනේටඩ් කරනවානේ ක්ලෝරින් යවනවානේ මිශ්‍ර කරනවානේ විස බීජ හරණය සඳහා. එහෙනම් දැන් බීම වර්ග නිෂ්පාදනයේදී ජලය අත්‍යවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයක්නේ. එතකොට මේ බීම වර්ග නිෂ්පාදනයේදී මේ භාවිතා කරන පුතේ ක්ලෝරිනීකృత ජලය, ඒ කියන්නේ ක්ලෝරිනේටඩ් ජලයේ තියෙන CO2 ඉවත් කිරීම සඳහා අපිට මේ සක්‍රිය කාබන් යොදා ගන්න පුළුවන්. රයිට්? මම හිතන්නේ පැහැදිලි. CO2 ඉවත් කිරීම සඳහා මේක අපිට භාවිතා කරන්න පුළුවන්. තුන්වෙනි කාරණා ඖෂධ නිෂ්පාදනයටත් වැදගත් වෙනවා. ඒ කියන්නේ පාචනය වැනි රෝග තත්ත්වවලදී ලබා දෙනු ලබන පෙති හෝ කරල් නිෂ්පාදනය කිරීමට භාවිතා කරනවා. බලන්නකෝ දැන් මේ සක්‍රිය කළ කාබන් යොදා ගන්නවලු ඖෂධ නිෂ්පාදනයට විශේෂයෙන්ම පාචනය වැනි රෝග තත්ත්වවලදී ලබා දෙන කවුද? පෙති ඒ වගේම කරල් නිෂ්පාදනය කිරීමට මේක භාවිතා කරනවා. ඊළඟට බීම වර්ග නිපදවීමේදී ක්‍රියාවලියේදී ආයෙත් මේ බලන්න. මෙම ක්‍රියාවලියේදී භාවිතා කරන ජලයේ හා සංඝටකවල අනවශ්‍ය වර්ණ, රස, සුවඳ වර්ග ඉවත් කිරීමටත් මේ සක්‍රීය කාබන් භාවිතා කරනවා. බීම වර්ග නිෂ්පාදන ක්‍රියාවලියේදී අපි කිව්වා අර ජලයේ ක්ලෝරිනේටඩ් වෝටර් වල තියෙන ක්ලෝරින් ඉවත් කරන්න කාබන් යොදා ගන්නකෝ සක්‍රීය කාබන්. ඒ වගේ මෙතනදී කියනවා මේ බීම වර්ග නිෂ්පාදන ක්‍රියාවලියේදී මේ ක්‍රියාවලියේදී භාවිතා කරන ජලයේ හා සංඝටකවල තියෙන අනවශ්‍ය වර්ණ ඒ වගේම රස සුවඳ වර්ග ඉවත් කිරීමටත් මේ කවුද? මේ සක්‍රීය කළ කාබන් දරුවනේ භාවිතා කරනවා. හොඳයි. 5. මේ රත්රන් ආකාරවලින් රත්රන් නිස්සාරණය සඳහාත් භාවිතා කරනවා. රත්රන් අධික මිල අධිකයි දැන්නේ. කාලෙන් කාලට මිල වැඩි නම් මේ ශීඝ්‍ර මිල අධික යමක් තියෙනවා. රත්රන් එක්ක මිශ්‍ර වෙලා තියෙන වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පුතේ මේක භාවිතා කරන්න පුළුවන්. රත්රන් සමග මිශ්‍ර වී ඇති වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මේ සක්‍රීය කළ කාබන් භාවිතා කරන්න පුළුවන්. 6. න්‍යෂ්ටික බලාගාරවලදී භාවිතා වෙනවා. මේකෙදි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී නිකුත් වන විකිරණශීලී සංයෝග හා කිරණ වර්ග වල හානිදායක බව අවම කිරීම සඳහා මේ කාබන් යොදා ගන්න පුළුවන්. සක්‍රීය කාබන් යොදා ගන්න පුළුවන්. මොකද්ද පුතේ? මේ න්‍යෂ්ටික බලාගාරවලදී මේකෙදි මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී නිකුත් වන අපි දන්නවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී නිකුත් වන මේ විකිරණශීලී සංයෝග වගේම කිරණ වර්ගවල හානිදායක බව අවම කිරීම සඳහා පුතේ සක්‍රීය කළ කාබන් අපිට යොදා ගන්න පුළුවන්. ඒකත් හොඳින් මතක තියාගන්න. 7. අපද්‍රව්‍ය නිස්සාරණය කර ඉවත් කිරීමට නාගරික හා කාර්මික අපජලයේ ඇති අපද්‍රව්‍ය උදාහරණ බැරලෝහ, වාෂ්පශීලී කාබනික සංයෝග, වර්ණක වෙන් කරගෙන ඉවත් කිරීම සඳහා සක්‍රීය කාබන් භාවිතා කරනවා. මේ බලන්නකෝ. අපද්‍රව්‍ය නිස්සාරණය කළා ඉවත් කිරීමට. අපද්‍රව්‍ය නිස්සාරණය කර ඉවත් කිරීමට. මොනවද දරුවනේ? අපද්‍රව්‍ය නිස්සාරණය කළා ඉවත් කරන්න.
නාගරික හා කාර්මික අපජලයේ තියෙන අපද්‍රව්‍ය. මොනවද මේ අපද්‍රව්‍ය? බැරලෝහ. කවුද මේ බැරලෝහ? Hg mercury, Cd cadmium, Pb lead, ආසනික් වගේ කට්ටිය. බැරලෝහ, mercury රසදිය, Cd cadmium, Pb lead ආසනික් වගේ කට්ටිය. බැරලෝහ, ඒ වගේම වාෂ්පශීලී කාබනික සංයෝග, right, වර්ණක වෙන් කරගෙන ඉවත් කිරීම සඳහා සක්‍රිය කළ කාබන් භාවිතා කරන්න පුළුවන්. රසදිය ඉවත් කරන්න විවිධ ප්‍රභවවල පවතින රසදිය හා වායුමය දූෂක ලෙස පවතින රසදිය අඩංගු අංශු අධිශෝෂණයෙන් ඉවත් කරලා දානවා. මේ සක්‍රිය කළ කාබන් අධිශෝෂණය මගින් ඉවත් කරලා දානවා. කාවද? රසදිව මර්කරි, Hg මර්කරි. ඒ කියන්නේ විවිධ ප්‍රභවවල පවතින රසදිය නැත්තම් මර්කරි කියන එක මේ රසායනික ද්‍රව්‍ය වායුමය දූෂකයක් විදියට පවතින රසදිය අංශු අධිශෝෂණයෙන් ඉවත් කරනවා. බලන්න කොහොමද වැඩේ කියලා. රසදිය ඉවත් කිරීම විවිධ ප්‍රභවවල පවතින රසදිය. විවිධ ප්‍රභවවල පවතින විවිධ ප්‍රභවවල පවතින රසදිය හා වායුමය දූෂක විදියට. වායුමය දූෂක ලෙස පවතින රසදිය අංශු අධිශෝෂණයෙන් ඉවත් කරනු ලබනවා සක්‍රිය කළ කාබන් මගින්. රයිට්, පැහැදිලි නේද ඔය පුතේ? 9. මේ ඡායා පිටපත් මුද්‍රණයේදී නිපදවන O3 ඕසෝන් වායුව පරිසරයට එකතු වීම අවම කරනවා. ඡායා පිටපත් මුද්‍රණයේදී. ඡායා පිටපත් ෆොටෝකොපි. ඡායා පිටපත් මුද්‍රණයේදී නිපදවන O3 ඕසෝන් මොකද කරන්නේ? වායුව පරිසරයට එකතු වීම අවම කරනවා. කවුද මේ? සක්‍රිය කළ කාබන් මගින්. මොකද කරන්නේ මේ සඳහා? මේ සඳහා එම යන්ත්‍රවලට වල ශක්‍රීය කාබන් අඩංගු පෙරණ ෆිල්ටර්ස් සවිකර ඇති අතරේ නිසා O3 වායුව පරිසරයට එකතු වීම, ඕසෝන් වායුව පරිසරයට එකතු වීම අවම වෙනවා. ඒ වගේම පානීය ජලය පිරිසුදු කිරීමේදී පුතේ මෙහිදී සක්‍රීය කාබන් මගින් පානීය ජලයේ ඇති අහිතකර විෂ ද්‍රව්‍ය අධිශෝෂණය කරලා පානීය ජලයේ ගුණාත්මක බව ඉහළ නංවනවා. එහෙනම් 10 පානීය ජලය පිරිසුදු කිරීමේදී පුතේ සක්‍රීය කළ කාබන් භාවිතා කරනවා. කොහොමද? මෙහිදී සක්‍රීය කාබන් මගින් පානීය ජලයේ තියෙන කවුද? අහිතකර විෂ ද්‍රව්‍ය අධිශෝෂණය කරලා පානීය ජලයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සිදු කරනවා. පානීය ජලයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සිදු කරනවා. හොඳයි. 11. ඉහිරුණු ද්‍රව්‍ය පිරිසුදු කිරීමට පුතේ විශේෂයෙන්ම තෙල් ඉහිරුම් පහුගිය කාලේ ඔයගොල්ලෝ මතක ඇති මේ තෙල් ඉහිරුම් කියනකොට විශාල වශයෙන් අර නැව් මගින් අපි දන්නවා සාගරයට මේ තෙල් කාන්දුල සාගර ජලයට එකතු වීම නිසා ජලජ ජීවයේ විනාශ වෙච්ච අවස්ථා අපි දැක්ක කාලේ ලෝකයේ විවිධ රටවල ඉහිරුණු ද්‍රව්‍ය පිරිසුදු කරන පුතේ තෙල් ඉහිරුම් ආදීන් තෙල් වෙන් කර ගැනීමට මේ සක්‍රීය කාබන් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සත්ත්ව පාලනයේදී පලිබෝධනාශකයක් විදියටත් පුතේ යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ සක්‍රීය කාබන් වල තියෙන පලිබෝධනාශක ගුණය භාවිතා කරලා අපිට පුළුවන් විවිධ වූ පලිබෝධකයන් මර්ධනය කරන්නත් ඒක භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් විදියට කියන්න පුළුවන්. සත්ත්ව පාලනයේදී පලිබෝධනාශකයක් විදියට භාවිතා කරන්න පුළුවන්. කියන්නේ සක්‍රීය කාබන් වල තියෙන පලිබෝධනාශක ගුණය භාවිතා කරමින් පුතේ විවිධ වූ පලිබෝධකයන් අපිට මර්ධනයට භාවිතා කරන්න පුළුවන් මේ සක්‍රීය කාබන්. රයිට්, පැහැදිලි. හොඳයි දරුවනේ, අපි C කොටසට යනවා. A කොටස සහ B කොටස සාර්ථකව කතා කරලා අවසන් අපි 8 වෙනි ප්‍රශ්නේ නැත්නම් 4 වෙනි ප්‍රශ්නේ B කොටස රචනා ප්‍රශ්නේ දරුවනේ අපි යනවා ඊළඟ කොටසට C කොටසට. අවසන් කොටස. එක ප්‍රශ්නයකට කොටස් 3යි පුතේ. ඒතර දැන් අපි දන්නවා මේක පත්‍රේ පටන් ගන්න විදිහේ විගත ප්‍රශ්න රචනා ප්‍රශ්න 4 ඉවරනකොට B කොටස රචනා ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න අංක 5 කියලා තමයි අංකණය වෙන්නේ පළවෙනි ප්‍රශ්නෙට. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ 5 විදිහටත්, දෙවෙනි ප්‍රශ්නේ 6 විදිහටත්, තුන්වෙනි ප්‍රශ්නේ 7 විදිහටත්, හතරවෙනි ප්‍රශ්නේ තමයි 8 විදිහට සඳහන් වෙන්නේ. එහෙනම් 8 වෙනි ප්‍රශ්නේ නැත්නම් 4 වෙනි ප්‍රශ්නේ අපි අවසන් කොටසයි දුවේ පුතේ සාකච්ඡා කරන්න අපි යනවා ඊළඟ ඒ කොටසට ඔබත් එක්ක. රයිට්, ඉතාලම හොඳ ප්‍රශ්නයක් පුතේ. නැවතත් ඉලෙක්ට්‍රොනික විද්‍යා ප්‍රශ්නයකට ගිහිල්ලා තියෙන පුතේ. බහුවර්ණ ප්‍රශ්න වලදී අපි ඉලෙක්ට්‍රොනික විද්‍යා ප්‍රශ්න කතා කරා. විශේෂයෙන්ම රයිට් ව්‍යුහගත මාදිරී ප්‍රශ්න වලදීත් ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අදාළ ගණනය කිරීම මේ ගණන් හදලා අපි ප්‍රශ්න අවසන් කරලා තියෙන දේ පුතේ සාර්ථකව සාකච්ඡා කරලා. එතකොට එහෙනම් ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණයේදී පුතේ ක්‍රියාවලි ඔටෝමේටඩ් කරනකොට ස්වයංක්‍රීයකරණ ක්‍රියාවලියේදී පුතේ විශේෂයෙන්ම
ක්‍රමලේඛිත තර්කපාලන පද්ධතිය අපි කියනවා PCL නැත්නම් programmable logic control system එකක් පුතේ logic control එකක් වගේම ශුද්‍ර පාලන පද්ධති අපි කියනවා micro control system එකක් micro control system එකක් අතර වෙනස්කම් ලයිස්තුගත කරන්න කියලා අපි හිත කියන්නේ පුතේ විශේෂයෙන්ම දැන් අපි දන්නවා PCL එකකදී වගේ අපි දන්නවා දුවේ පුතේ දැන් අපි මේ ස්වයංක්‍රීයව ගේට්ටුවක් ඇරීම වැහිම සිදු කරන ආකාරය ස්වයංක්‍රීය ගේට්ටුව ඔබ දැකලා ඇති ඕන තරම් ඔබේ ගෙදරක් තියෙන්න පුළුවන් දරුවනේ නැත්නම් ඔබ දැකලා ඇති මේකක් ක්‍රියාත්මක කරනවා පුතේ ස්වයංක්‍රීය ගේට්ටුවක් ඇරීම සහ වැහිම සිදු කරන එකක් අපිට PCL එකකදී මේ ක්‍රියාවට උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් මේ විශේෂයෙන්ම programmable logic control එකක් PCL එකක් ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය කිරීම සඳහා ක්‍රමලේඛිත තර්ක පාලන පද්ධති programmable logic control පුතේ PLC එකක් පුතේ සහ ශුද්‍ර පාලන පද්ධති අපි කියනවා මයික්‍රෝ කන්ට්‍රෝලර් සිස්ටම් එකක් අතර තියෙන වෙනස්කම් තමයි පුතේ පැහැදිලි කරන්න කියලා කියන්නේ. රයිට් අපි ඉදිරියට යමු. හැඳින්වීමට පුතේ ලකුණු දීලා තියෙනවා පුතේ රයිට් හැඳින්වීම් දෙකට ඒ කියන්නේ PLC එකක් සහ ඒ වගේම මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් ශුද්‍ර පාලන පද්ධතියක් හැඳින්වීම සිදු කරනවට පුතේ එක් හැඳින්වීමකට ලකුණු 10 බගින් හැඳින්වීම් දෙක සඳහා ලකුණු 20කුත් වෙනස්කම් පහක් ලයිස්තු ගත කිරීමට ලකුණු දීලා තියෙනවා පුතේ. හරි. ඒ විදිහට සහ ඒවා වෙනස්කම් පහක් ලයිස්තු ගත කිරීම සහ ඒකෙදී අපෙන් අහනවා ප්‍රශ්නේදී අහන්නේ බලන්න PLC එක ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණදී ක්‍රමලේඛිත තර්ක පාලන පද්ධතියක් සහ ශුද්‍ර පාලන පද්ධතියක් අතර වෙනස්කම් ලයිස්තු ගත කරනවට දීලා තියෙන දරුවනේ සහ ඒවා විස්තර කිරීමට ලකුණු දීලා තියෙනවා. ඒ ආකාර ක්‍රියාවලි පහක් හැඳින්වීම සඳහා ලකුණු දීලා තියෙනවා පුතේ දෙක ගානේ 10ක් ලකුණු 20ක් හැඳින්වීම දෙකට වෙනස්කම් පහක් ලයිස්තු ගත කිරීමට තමයි දරුවනේ ලකුණු දීලා තියෙන්නේ. ඉතිරි ලකුණු 80 ඊ විදිහට තමයි ලකුණු 100 සම්පූර්ණයෙන්ම ඒකට දීලා තියෙන්නේ. හොඳයි දුවේ පුතේ අපි යමු ඉදිරියට. හැඳින්වීම කරලා තියෙනවා පුතේ PLC එකක් හැඳින්වීම කරලා තියෙනවා බලන්න පුතේ. හරි ක්‍රමලේඛිත තර්ක පාලන පද්ධතියක් හැඳින්වීම කරලා තියෙනවා පුතේ කාර්මික ශාස්ත්‍රයේ විද්‍යුත් යාන්ත්‍රික පද්ධති හරිද ස්වයංක්‍රීයකරණය සඳහා ක්‍රමලේඛිත තර්ක පාලන ක්‍රමය මගින් වින්‍යාසගත කොට ක්‍රියාත්මක කරනු ලබන සංඛ්‍යාංක පරිගණක පද්ධති තමයි පුතේ ක්‍රමලේඛිත තර්ක පාලන පද්ධති කියලා කියන්නේ. දැන් දුවල පුතාලට පැහැදිලි මතක් වෙන්න ඕනේ. එහෙනම් විශේෂයෙන්ම PLC එකක් right programmable logic control එකක් විශේෂයෙන්ම කාර්මික ශාස්ත්‍රයේ පුතේ කාර්මික ශාස්ත්‍රයේ විද්‍යුත් යාන්ත්‍රික පද්ධති ස්වයංක්‍රීයකරණය සඳහා තමයි පුතේ ක්‍රමලේඛිත තර්ක පාලන ක්‍රම මගින් වින්‍යාසගත කරලා ක්‍රියාත්මක කරනු ලබන මොනවද සංඛ්‍යාංක පරිගණක පද්ධතිය තමයි පුතේ සංඛ්‍යාංක පරිගණක පද්ධතිය තමයි පුතේ ක්‍රමලේඛිත තර්ක පාලන පද්ධතියක් කියලා හඳුන්වන්නේ. ලකුණු 10ක් හම් වෙනවා දුවල පුතාලට ඒ හැඳින්වීම කරනවා. ඊළඟට මයික්‍රෝ කන්ට්‍රෝලර් චිප් එකක් විදියට මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් නැත්නම් අපි කියන්නේ රයිට් බලමු විශේෂයෙන්ම ඊළඟ හැඳින්වීම ශුද්‍ර පාලන පද්ධතියක් හැඳින්වීමටයි පුතේ අපි යන්නේ පද්ධති දෙක වෙන වෙනම හඳුන්වන්න ඕනේ බලන්න. විද්‍යුත් යාන්ත්‍රික ක්‍රියාවලීන් ස්වයංක්‍රීයකරණය සඳහා අදාළ මූලික පරිගණක උපාංග තනි ශුද්‍ර පරිපත ඒකකයක මයික්‍රෝ කන්ට්‍රෝලර් චිප් එකක් පුතේ මයික්‍රෝ කන්ට්‍රෝලර් චිප් එකකට බලන්නකො එහෙනම් මොකද්ද පුතේ විද්‍යුත් යාන්ත්‍රික ක්‍රියාවලීන් ස්වයංක්‍රීයකරණය සඳහා විද්‍යුත් යාන්ත්‍රික ක්‍රියාවලීන් ඔටෝමේටඩ් කරන්න ස්වයංක්‍රීයකරණය කරන්න සඳහා අදාළ මූලික පරිගණක උපාංග පුතේ තනි ශුද්‍ර පරිපත ඒකකයක අපි කියනවා මයික්‍රෝ කන්ට්‍රෝලර් චිප් එකක හරි පරිගණක ක්‍රමලේඛන භාෂා මගින් ක්‍රමලේඛනය කර ක්‍රියාත්මක කරන ලබන පද්ධතියක් තමයි පුතේ ශුද්‍ර පාලන පද්ධතියක් කියලා කියන්නේ. විද්‍යුත් යාන්ත්‍රික ක්‍රියාවලීන් ස්වයංක්‍රීයකරණය කරන්න නැත්නම් ඔටෝමේටඩ් කරන්න ඒ සඳහා අදාළ මූලික පරිගණක උපාංග
අදාළ මූලික පරිගණක උපාංක කොහොමද? තනි ශුද්‍ර පරිපත ඒකකයක. තනි ශුද්‍ර පරිපත ඒකකයක. ඒ කියන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් චිප් එකක කොහොමද පරිගණක ක්‍රමලේඛන භාෂා මගින්. දන්නවා පරිගණක ක්‍රමලේඛන භාෂා තියෙනවා. මෙන්න මේ පරිගණක ක්‍රමලේඛන භාෂා මගින් පුතේ ක්‍රමලේඛනය කරලා හරිද? ක්‍රමලේඛනය කරලා ක්‍රියාත්මක කරනු ලබන පද්ධතියක් තමයි පුතේ කවුද? ශුද්‍ර පාලන පද්ධතියක් කියලා කියන්නේ. ලකුණු 10යි ඒකට. කලින් එකට 10යි මෙතන 10යි. ලකුණු 20යි. රයිට්. මේ එක එකක වෙනස්කම් ගැන කතා කරන්නයි යන්නේ අපි. ක්‍රමලේඛන තර්ක පාලන පද්ධතියක් ගත්තාම පළවෙනි එයාගේ තියෙන ලක්ෂණයක් විදිහට එයා කාර්මික ශාස්ත්‍රයේ යන්ත්‍රෝපකරණ පාලනය වැනි විද්‍යුත් යාන්ත්‍රික පද්ධති ස්වයංක්‍රීය පාලනයට යොදා ගන්නා පාලක පද්ධතියක්. අපි කියවර ගේට්ටුවක් ඇරීම වැහිම ස්වයංක්‍රීයව ගේට්ටුවක් ඇරීම වැහිම ඔබේ නිවස්වලත් ඇති නේද? එහෙනම් මොකද්ද? කාර්මික ශාස්ත්‍රයේ යන්ත්‍රෝපකරණ පාලනය වැනි. කාර්මික ශාස්ත්‍රයේ යන්ත්‍රෝපකරණ පාලනය වැනි විද්‍යුත් යාන්ත්‍රික පද්ධති ස්වයංක්‍රීයව පාලනයට යොදා ගන්නා පාලක පද්ධතියක්. දෙකේම කම්පයා කරලා කියන්න එපා අපි. එතකොට ශුද්‍ර පාලන පද්ධති එයා කුඩා පරිමාණයේ යාන්ත්‍රික ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණයට තමයි එයා යොදා ගන්න. උදාහරණයක් විදිහට සෙල්ලම් බඩුව. කුඩා ළමයි සදා භාවිතා කරන සෙල්ලම් බඩුව. ස්වයංක්‍රීයව සිදු කරන්න. යන්න. එහෙනම් ස්වයංක්‍රීය පාලන පද්ධතියක ඒ දෙනාගේ අරක වෙනස් තමයි මෙයා කුඩා පරිමාණයේ යාන්ත්‍රික ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණයට යොදා ගන්න පාලක පද්ධතියක් සෙල්ලම් බඩුවලදී. 2. රූපමය අතුරු මුහුණතක් මගින් පහසුවෙන් ක්‍රමලේඛනය කරන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්නේ අපේ. ෆෝන් එකෙන් අපි වැඩ කරන්නේ ඒ වගේ ෆෝන් එකෙන් අපිට අවශ්‍ය දේවල් කරනවා වගේ මේ රූපමය අතුරු මුහුණතක් මගින් අපිට ඒක ක්‍රමලේඛනය කරන්න පුළුවන්. අර ඇරීම වැහිම ගේට්ටු ඇරීම වැහිම සිදු කරන ක්‍රියාවලිය පහසුවෙන් කරන්න පුළුවන් රූපමය අතුරු මුහුණතක් මගින්. මොබයිල් ෆෝන් එකේ අපි අවශ්‍ය වැඩ කරන්නේ ටච් කරලා. මොබයිල් ෆෝන් එකේ ස්මාර්ට් ෆෝන් එකේ අපි ඒක රූපමය අතුරු මුහුණතක් නේ. ඒ රූපමය අතුරු මුහුණතේ ෆෝන් එකේ අපි වැඩ කරන්නේ. ඒ වගේ අපිට වැඩ කරලා මේක ප්‍රෝග්‍රෑම් කරන්න වැඩේ කරන්න පුළුවන්. ක්‍රමලේඛනය කරන්න පුළුවන්ලු PLC එක. රයිට්. මොකද්ද? රූපමය අතුරු මුහුණතක් මගින් එයා පහසුවෙන් ක්‍රමලේඛනය කරන්න හැකියාව තියෙනවා. මේකෙදි ක්‍රමලේඛනය තරමක් අපහසු වීම හා ඒ සඳහා පරිගණක ක්‍රමලේඛන භාෂා පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේකෙදි ක්‍රමලේඛනය තරමක් අපහසු වීම ඒ සඳහා පුතේ විශේෂයෙන් පරිගණක ක්‍රමලේඛන භාෂා පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. රයිට්. ක්‍රමලේඛන සඳහා ඇති ලැඩර් ඩයග්‍රෑම් ක්‍රමය සීමා සහිත නිසා භාවිතය යම් තරමකට සීමාකාරී වෙනවා. ක්‍රමලේඛන සඳහා තියෙන මේ ලැඩර් ඩයග්‍රෑම් ක්‍රම සීමා සහිත නිසා භාවිතය යම් තරමකට සීමාකාරී වෙනවා. මේක මූලික පරිගණක ක්‍රමලේඛන භාෂාවක් මගින් මෙයා සීමාකාරී නොවන නිසා පුතේ නව නිර්මාණ පර්යේෂණාදී රයිට් මෙයා අපිට කියන්න පුළුවන් පුතේ පුළුල් රයිට් මෙයා පුළුල් පරාසයක භාවිතා කරන්න පුළුවන්. පුළුල් පරාසයකයා භාවිතා කරන්න පුළුවන්. රළු භාවිතයට සුදුසු වීම PLC එකක් රළු භාවිතයට තරමක් අපහසුයි මයික්‍රෝ කන්ට්‍රෝල් එකක්. මිල ඉතා අධික වීම හේතුවෙන් කුඩා පරිමාණයේ නිෂ්පාදන වලට භාවිතා කරන්න බැහැ පුතේ. මිල ඉතා අධිකයි.
සකසා ගැනීමට වැය වෙන මුදල අවම වීම නිසා මෙන්න මෙයා කුඩා පරිමාණයේ නිෂ්පාදන වලට භාවිතා කරන්න පුළුවන් මයික්‍රෝ කන්ට්‍රෝල් එකක්. බාහිර පරිසර සාධක මගින් සංඥාවල ක්‍රියාකාරීත්වයට ඇතිවන බලපෑම සාපේක්ෂව ඉහළයි. බාහිර පරිසර සාධක මගින් සංඥාවල ක්‍රියාකාරීත්වයට ඇතිවන බලපෑම සාපේක්ෂව ඉහළයි යාගේ. right? රළු භාවිතයට තරමක් අපහසුයි කියව අපි යා. මේකේ බාහිර පරිසර සාධක මගින් පාලක පද්ධතියේ සංඥාවල ක්‍රියාකාරීත්වයට ඇතිවන බලපෑම අවමයි. කාගේද? විශේෂයෙන්ම PLC වල බලන්න PLC වල බලන්න PLC වල බලන්න පුතේ බාහිර පරිසර සාධක මගින් පාලක පද්ධතියේ සංඥාවල ක්‍රියාකාරීත්වයට ඇතිවන බලපෑම එයාගේ අවමයි. කාගේද මේ PLC වල. එතකොට මෙයාගේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ බලන්නකෝ බාහිර පරිසර මගින් සංඥාවල ක්‍රියාකාරීත්වයට ඇතිවන බලපෑම සාපේක්ෂව ඉහළයි මෙයාගේ. හරිනේ? සාපේක්ෂව ඉහළයි. ඒ දෙක අපිට මාරු වුණා දැන් හරි පැහැදිලි. මුලින්ම බාහිර පරිසර සාධක මගින් කාගේද මෙයා මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් සිස්ටම් වල right හරි බාහිර පරිසර සාධක මගින් සංඥාවල ක්‍රියාකාරීත්වයට ඇතිවන බලපෑම සාපේක්ෂව ඉහළයි. ශුද්‍ර පාලකවල කල් පැවැත්මෙන් වැඩි පුතේ PLC අපි දන්නවා PLC කල් පැවැත්මෙන් වැඩි පුතේ මයික්‍රෝ කන්ට්‍රෝලර් කල් පැවැත්මෙන් අඩුයි. ඒ වගේම PLC ගත්තාම වැඩි දියුණු කළ ප්‍රධාන හා ප්‍රතිදාන පරිපත වලින් සමන්විතයි පුතේ. වැඩි දියුණු කළ ප්‍රධාන සහ ප්‍රතිදාන පරිපත වලින් සමන්විතයි පුතේ මේකෙදි. ප්‍රධාන හා ප්‍රතිදාන පරිපත වලින් සමන්විතයි. උදාහරණයක් විදිහට කිව්වා මේකෙදි අර ගේට්ටුවක් ඇරීම සහ වැසීම සඳහා සංඥා ලබා දීමක් සිදු කරනවා. මතක ඇති ඔබට PLC එකෙදි ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් ගේට්ටුවක් ඇරීම සහ වැසීම සිදු කරන. ඉතින් මේකෙදී වැඩි දියුණු කළ ප්‍රධාන හා ප්‍රතිදාන පරිපත වලින් මේක සමන්විත වෙනවා පුතේ. ඒ වගේම මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් පුතේ මෙයාගේ ප්‍රධාන හා ප්‍රතිදාන පරිපත උපාංග වලට අමතරව පුතේ බාහිරින් සම්බන්ධ කරන්න ඕනේ. ප්‍රධාන හා ප්‍රතිදාන පරිපත උපාංග අමතරව බලන්නකෝ අරයාගේ ප්‍රධාන හා ප්‍රතිදාන පරිපත වලින් සමන්විතයි. මෙයාගේ මොකද මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ ප්‍රධාන හා ප්‍රතිදාන පරිපත උපාංග මොකද කරන්න ඕනේ? අමතරව බාහිරින් සම්බන්ධ කළ යුතුයි. මේ පරිපත සම්බන්ධ කරන්න ඕනේ අමතරින් බාහිරව. PLC එක ප්‍රධාන හා ප්‍රතිදාන පරිපත වලින් සමන්විතයි. මයික්‍රෝ කන්ට්‍රෝල් එක ශුද්‍ර පාලන පද්ධතියක ප්‍රධාන හා ප්‍රතිදාන පරිපත උපාංග අමතරව බාහිරින් සම්බන්ධ කරන්න ඕනේ. අමතරින් බාහිරව සම්බන්ධ කරන්න. හොඳයි පුතේ අපි PLC එකක් සහ මයික්‍රෝ කන්ට්‍රෝල් සිස්ටම් එකක් ගැන ඒවා වෙන වෙනම හඳුන්වලා ඒ වගේ වෙනස්කම් ගැන පුතේ කතා කරේ. right ඒ ටිකයි අපි කතා කරලා අවසන් කරේ දුවේ පුතේ. එතකොට අපි ප්‍රශ්න අංක 4 නැත්නම් ප්‍රශ්න අංක 8ට අදාළව පුතේ අපි දුවලා පුතාලත් එක්ක සම්පූර්ණයෙන්ම A කොටස B කොටස සහ C කොටස කියන කොටස් තුනම සාර්ථකව කතා කරලා අවසන් කරා පුතේ. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ ප්‍රශ්නෙන් දුවලා පුතාලත් එක්ක ඉතිරි ටික සාකච්ඡා කරන්න.